උත්තාන සමයේ පස්වන සතිය බ්‍රහස්පතින්දා මෙනෙහි කිරීම මගේ ආදර ප්‍රමාණයනේ. අපි අපොස්තලික ක්‍රියාපතේ අත්දැකීමත් එක්ක තමයි මේ ගමන යන්නේ. දැන් ඔබට මතක නම් ජෙරුසලම් මන්ත්‍රණ සභාව අද අපි කියවන්නේ. අපි ඊයේ කියුවේ එතනමයි. ජෙරුසලම් මන්ත්‍රණ සභාව වෙන්න හේතුවක් තියෙනවා. දැන් ඔබ දන්නවා ස්වාමීන් වහන්සේගේ අත්දැකීම කිතුණුවන්ගෙන් මේක ව්‍යාප්ත වෙද්දී ජුදා ජාතික ජුදා කිතුණුවන් හැම කෙනෙක්වම චර්මච්ඡේදනය කළා තිබුණේ. එතකොට දැන් පේතෘතුමා කොරනේලියස්ගේ අත්දැකීමත් එක්ක විජාතීන්ට මේ කිතු දහම යනකොට එයාලා බෞතිස්මය ලැබුවට චර්මච්ඡේදනය කළා තිබුණේ නැහැ. එතකොට අර ගොඩාක් ජුදා සම්ප්‍රදායේ ඇලී ගැලීච්ච සමහර පරිසිවරු කිතුණුවන් වෙච්ච එයාලා තාම මේ හනිමිටි අදහස් වල ඉන්නේ. එයාලා උගන්වනවා. එයාලා පටලවනවා විජාතික කිතුණුවන්ට. ඔබ චර්මච්ඡේදනය කරේ නැත්නම් ගැලවෙන්නේ නැහැ කියලා. දැන් මේ පසුබිමේ තමයි මන්ත්‍රණ සභාවට දැන් පවුලතුමා වර්ණබස් බරපතල කතන්දරයකට ඒගොල්ලෝ තර්කයකට යනවා. බරපතල තර්කයක්. ඉතින් එතනදී මගේ ආදර ප්‍රමාණතනේ දැන් මේ විවාද අතොක් එක්ක එයාලා ජෙරුසලමට එනවා මේ ගැන තීරණයක් ගන්න. එතන මේ තීරණය ඇතුලේ පේතෘතුමා අද කතා කරනවා. පේතෘතුමා කතා කරන දයාබර වචන. එඩෙරෙක් විදියට පේතෘතුමා එයාලගේ දිහා බලන විදිය හරිම දයාබරයි මගේ ආදර ප්‍රමාණතනේ. වචනය කතා කරලා කියනවා මෙන්න මේ විදියට. දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේතුරු නැගිට ඔවුන් අමතා සහෝදරයනි විජාතීන් මාගේ මුඛයෙන් පණවිඩය අසා අදහන පිණිස බොහෝ කලකට ඉහත දෙවියන් වහන්සේ ඔබ අතරින් මා තෝරාගත් බව ඔබ දන්නවා. දැන් කොරනේලියස්ගේ සිද්ධිය. දැන් එතනින් විජාතීන්ට උන්වහන්සේ මරලා කන්න කියලා හැම සතෙක්ම පෙන්නන්නේ. පේතෘතුමා උන්වහන්සේට යවනවා ස්වාමීන් වහන්සේ කැප කරපු දේ අශුද්ධයි කියලා නොකියන්න කියලා. සියලු සිද්ධාන්නා දෙවියන් වහන්සේ අපට මෙන් ඔවුන්ටද ශුද්ධාත්මයන්න් දී ඔවුන්ද පිළිගත් අය බවට සාක්ෂි දුන්සේක. මගේ ආදර ප්‍රමාණතනේ බාහිර ගනුදෙනු සහ අතුලාන්ත ගනුදෙනු අතර ලොකු වෙනසක් තියෙනවා. සිද්ධාන්නා දෙවියන් වහන්සේ. දැන් පේතෘතුමා මේ මහා දයාබරව ආදරයේ ඇස් වලින් මේ සිද්ධිය දිහා බලන්න අනිත් අය බල කර මෙතන මෙහෙම කරන්න ඕන කියද්දි පේතෘතුමා හරිම නිදහස්ව ඒ ප්‍රශ්න දිහා බලන්න හේතුවක් තියෙනවානේ. දැන් අපිට මතකද පේතෘගේ පසුබිම. පේතෘ ඇවිල්ලා පව්කාරයෙක්. පේතෘවල යේසුව දන්නේ නැහැ කියපු තුන් පාරක් දන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරපු මේ මිනිස්සයා ගාවට යේසුව ඇවිල්ලා අහනවා හැමෝටම වඩා ඔබ මට ආදරේද? යේසුව ආදරෙන් යාගේ ජීවිත විසඳුවා. ළඟට ඇවිල්ලා චෝදනා කරේ නැහැ. ඒ ආදරය තුල හිටියා. මගේ ආදර ප්‍රමාණතනේ ඒ ආදරයෙන් තමයි මේ ආදරය කරන්නේ. ඒක අද උන්වහන්සේ සුවිශේෂී කතා කරලා කියන්නේ. අත්ත මිදිවැල ගැන අත්දැකීමෙන් උන්වහන්සේ තව පියවර අරගෙන කතා කරලා කියනවා ප්‍රමාණතනේ ඔබ ආදරය කරන්නට ඕන දේවල්. ඔබ ආදරය කළ යුතු විදිය කියන්නේ පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන්. කතා කරලා කියන වචනය ඔබ මා තුළ සිටින්නහු නම් මාගේ වචන ඔබ තුළ පවතී නම් ඔබ කැමති දෙයක් අයදින්න එය ඔබට දෙනු ලැබේ. මගේ පියාණන් වහන්සේ මහිමයට පමණු ලබන්නේ ඔබ බොහෝසේ පරදරමින් මාගේ ගෝලයන් වීමෙන්ය. මගේ ආදර ප්‍රමාණතනේ පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් මමද ඔබට ප්‍රේම කළමින් මාගේ ප්‍රේමය පවතින. දැන් මේ අත්ත මිදිවැලට සම්බන්ධ වෙන බැඳීම තුළ තාත්තා මට ආදරය කරපු විදිය තමයි මම ආදරය කරන්නේ. තාත්තා මාව කිදියා බලපු විදිය. තාත්තා හැම දෙයකටම කලින් මිෂන් එක පටන් ගද්දිම ජෝර්දාන් නදියේදී මගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි කියලා තාත්තා මාව දැක්ක විදියක් තියෙනවා. එතන බලකිරීමක් නැහැ. ආදරයක්. ඒ ආදරයෙන් තමයි ජේසුස් ආදරය. ජේසුස් කියනවා තාත්තා මට ආදරය කරපු ආදරෙන් තමයි ඔබට ආදරය කරන්නේ. මගේ ආදරේ ප්‍රමාණය 1:4 කියන්නේ අපි ආදරය කරන්නේ උන්වහන්සේ අපිට ප්‍රේම කර බැවින් කියලා. ඒතර උන්වහන්සේ 1 පේතුරු
කතා කළා පේතෘතුමාගේ ලිපිය කතා කළා කියනවා. අපි බැටළුවන්ව බලා ගන්න ඕනේ බලකිරීමක් නෙවෙයි වේතනට තියෙන ආසාවක් නෑ නෙමෙයි. ඒක හැමෝටම වඩා මට ආදරෙද මගේ බැටළුවන් පෝෂණය කරන්න. ජේසු පේතෘට ආතුම් පාරක් මේක අහන්නේ. පේතෘ ඒ ආදරෙන් පුරවන නිසා. ඒතර පේතෘ ආදරෙන් පිරුණායින් පස්සේ පේතෘ විනිශ්චය කරන්නේ නෑ. ආදරය කරනවා. ඒක හරි දයාබර විදිය. ඒක උන්වහන්සේ කියන්නේ ඒකයි. මගේ ප්‍රේමයේ පවතින. පවතිනවා කියන්නේ ඉන්න. අර සම්බන්ධතාවයේ ඉන්න. ඒ පවතින අපිට පරිශ්‍රමයක් ඕනේ. මොකද ලෝකයා එතනින් ඔබ ඇදලා ගන්න බලන්නේ හැමතිස්සෙම. ඒතර ඔබට ඒ ප්‍රේමයේ පවතින පරිශ්‍රමයක් උත්සාහයක් ඕනේ. පවතින්න වෙනවා. ඒ කියන්නේ ඔක ඔහේ එහෙම වෙන්නේ නැහැ. ඒ හුස්ම ඔබ ගන්න ඕනේ. ඒතර ඔබට ඉන්න වෙනවා. ඒ කියන්නේ ඔබට ඒක ඔබ තීරණයක්. ඒ ඔබගේ පරිශ්‍රමයක් උත්සාහයක් වෙනවා. එතනදී උන්වහන්සේ කතා කරලා කියන මාගේ ප්‍රේමයේ පවතින්න මගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන්වහන්සේගේ ප්‍රේමයේ පවතින සේම ඔබත් මාගේ ආඥා පිළිපදින්න නම් මගේ ප්‍රේමයේ පවතිනවාද? දැන් මේක තේරුම් ගන්න ඕනේ. ඒ වචනය තුළ ඔබ ඉන්නවනම් ඒ වචනය තුළ ඔබ ඉන්නවනම් ඔබ ප්‍රේමයේ ඉන්නේ. ඒ වචනය හරහා තමයි ඔබට ඒ ආදරය ගලන්නේ. ඒ ආදරය දැනුණම තමයි ඔබ ආඥා පිළිපදින්නේ. ඒතර ඔබ ඒ ආඥා පිළිපැදීමෙන් තව තවත් ඒ ආදරය ඔබ අයිති කරගන්නවා. දැන් මේක ගමනක්. එකපාර වෙන දෙයක් නෙමෙයි. ටික ජේසු පේදුරු අරගෙන ආවා වගේ අරගෙන යන ගමනක්. බලහත්කාරකමින් පට්ටවලා රිද්දලා නෑ. එහෙම තැනක් ජේසු කවදාවත් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නෑ. උන්වහන්සේ කියනවා මේ දේවල් මා ඔබට ප්‍රකාශ කළේ මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇතිවන පිණිස ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වෙන පිණිස. දැන් මේ නිදහස් ආදරය තාත්තා මට දෙන නිදහසත් එක්ක මගේ තීරණයක් මම තාත්තගේ කැමැත්ත කරනවා කියලා. ඒක ආදරය තුළ මිසක් බලාත්කාරකමක් නෙමෙයි. තාත්තා බලාත්කාරකමින් පුතා මෙතනට එන්නේ නැහැ. ඒ ආදරෙන් ඔබ ආදරය කරද්දී ඔබ පුතලෙන්ම නිදහස් කරනවා වගේ ප්‍රමාණය. නීති තාලා හිර කරලා නැහැ. ඉතින් අර පරිසීවරු කියද්දී එලා කිතුණුවන් උනාට ඒ තැන්වල අර නීතිය තමුන්ම හිර කරගෙන ඉන්නද්දී අනිත් අයත් හිර කරනවා. දැන් මන්ත්‍රණ සභාවේ පේතෘතුමා නැගිටලා පැහැදිලිවම කතා කළා කියනවා. උන්වහන්සේ ඔවුන් සහ අප අතර කිසි වෙනසක් නොකොට ශ්‍රද්ධාව කරන කොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍ර කළසේක. එතකොට ඇදහිල්ලෙන් තමයි යාළුවා බේරන්නේ. පේතෘතුමා පැහැදිලිව කියනවා. ඒතර ඔබ මම ගැලවෙන්නේ චර්මච්ඡේදයෙන් නෙමෙයි. ඇදහිල්ලෙන්. පේතෘතුමා ජුදා ජාතිකයන්ට කියන්නේ. යාළුවත් ගැලවෙන්න ඇදහිල්ලෙන්. පේතෘතුමා යාළුවා ගැන කතා කරන විදිය බලන්න. එබැවින් අපගේ පියවරුන්ටවත් අපටවත් දැරිය නොහැකි වියගස් ගෝලයන්ගේ කරපිට තැබීමෙන් ඔබ කුමක් නිසා දෙවියන් වහන්සේ පිරික්සන්නද? කොච්චර දයාබරයිද ආදරය. තරන්න බැරි දේවල් දෙන්නේ නැහැ. ඒ පරිසීවර ස්වභාවයක්. දෙවියන් වහන්සේ පරිසීවරයෙක් නෙමෙයි. අසමා දයාබර අප්පච්චි කෙනෙක් තාත්තෙක්. ඉතින් ඒ ආදරයත් එක්ක තමයි පේතෘතුමා දයාබර තාත්තෙක් වෙලා තියෙන්නේ මෙතන. එබැවින් අපගේ පියවරුන්ටවත් එසේ නොව ඔවුන් මෙන් අපත් ගැලවෙන්නේ ජේසුස් වහන්සේගේ වරප්‍රසාදයෙන් බව විශ්වාස කරමු. මගේ ආදරේ පින්වත්නි, මේ අත්දැකීම මේ ආදරය කරන විදිය පේතෘතුමා පෞද්ගලිකව අත්දැක්කා. ඒක ජේසුස් අද ඔබගෙන් ඉල්ලන්නේ. ඔබ ඒ ප්‍රේමයේ ඉන්න. ජේසුස් ඔබට ආදරය කරන විදිහේ ඔබ ඉන්න. ප්‍රේමයේ පවතින. ඒ පවතින කෙනා මගේ ආඥා පිළිපදින. ඒ ආදරයත් එක්ක ඔබට පිටුපාන්න බැරි වෙනවා. ඒ ආදරයත් එක්ක ආදරය කරද්දී අනිත් අය ඔබ නිදහස් කරනවා. පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන්න මම ඔබට ප්‍රේම කරනවා. ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. මොන විදිහට මම ප්‍රේම කරා වගේ. ඒක ප්‍රේමය ශුද්ධාත්මයන්ගේ ඵලයක් නම් ගලාති 5:22 කතා කරනවා. ශුද්ධාත්මයන්ගේ ඵලයක් නම් අත්ත මිදිවරට සම්බන්ධ වෙද්දී ඒකයි පවතින. ඒ පවතිද්දි තමයි ප්‍රේමය එන්නේ. අත්ත මිදිවරට සම්බන්ධ වෙද්දී ඒ අත්තේ ප්‍රේමය කියන මිදි ඵල හට ගන්නවා. ඒකෙන් අනිත් අය පෝෂණය වෙනවා. මගේ ප්‍රමාණය තීරණය තියෙන කනෙක්ෂන් එක. ඔබ මා තුළ පවතින මගේ ප්‍රේමේ පවතිද්දී ප්‍රීතිය සම්පූර්ණ වෙන්නේ. ප්‍රේමේ පවතින තැන අපට බලය ලැබෙන්නේ ආදරය කරන්න. ඒ ආදරය කිරීම තුළ ඔබගේ ප්‍රීතිය සම්පූර්ණ වෙන නිසා අද දවසේ කොහොම හරි ඒ මිදි වැලට සම්බන්ධ වෙන්න තීරණයක් අරගෙන උත්සාහ කරන්න. ආමෙන්. ජේසුස් පිටයි.